හරි. તો මොකක්ද අපෙන් අහන්නේ? සුක්‍රෝස් ග්‍රෑම් 6.84ක අන්තර්ගත සුක්‍රෝස් මවුල ගාන කීයද? සුක්‍රෝස් අණු ගාන කීයද? මේක තමයි ප්‍රශ්නේ. කාබන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි ඔක්සිජන්ගේ 16යි ඊළඟට හයිඩ්‍රජන්ගේ 1යි සර් ඔව් අපිට සර් කෙලින්ම n සමානයි m බෙදීම කැපිටල් M කියලා සූත්‍රය ලියන්න පුළුවන්ද? පුළුවන්. ඒ වුණාට ඒක කටපාඩම් කරන්න එපා. අපි දැනගෙන ඉන්න ඕනේ ස්කන්ධයක් ඒ අදාළ කෙනාගේ ස්කන්ධයේ මෞලික ස්කන්ධයෙන් බෙදපුවාම අපිට මෞල ගාන හොයාගන්න පුළුවන්. හරි සරලයිනේ. මෞලික ස්කන්ධය දන්නවා නම් අපිට දීලා තියෙන ස්කන්ධය ඇතුලේ මේ වගේ ගොඩවල් කීයක් තියෙනවද බැලුවොත් අපිට මෞල ගාන හොයාගන්න පුළුවන්. මේක කෙලින් භාවිතා කරන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. ඔව්. හරි දැන් ආපු කට්ටිය බලන්න ගානක් දීලා තියෙනවා. දැන් ආපු කට්ටිය බලන්න ගානක් දීලා තියෙනවා. සුක්‍රෝස් එයාගේ සූත්‍රය දැනගෙන ඉන්න ඕනේ. සූත්‍රය දන්නේ නැති ඉන්න මම ලියලා තියෙනවා. සුක්‍රෝස් ග්‍රෑම් 6.84ක් තුල පවතින සුක්‍රෝස් මවුල ගාන හොයන්න සුක්‍රෝස් අණු ගාන හොයන්න. මේක තමයි ගාන. ඉතාම වැදගත් සම්බන්ධයක් අපි ගිය සතියේ නවත්තනකොට ගත්තා. මෞල ගාන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය කියන්නේ මෞල එකක ස්කන්ධය. මෞලික ස්කන්ධය කියන්නේ මෞල එකක ස්කන්ධය. ඒක ගන්න පුළුවන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයකට හරි සාපේක්ෂ අණුක ස්කන්ධයකට හරි සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තා එතන මවුල එකක් තියෙනවා. උදාහරණයක් විදියට කාබන් ඩයොක්සයිඩ් ගත්තාම එයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. එහෙනම් එයාගේ මෞලික ස්කන්ධය කීයද? මෞලයට ග්‍රෑම් 44යි. අර සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගන්න. එහෙනම් සූත්‍රය දන්නවා නම් අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් මොකක්ද? මේකගේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයලා මෞලික ස්කන්ධය හොයාගන්න පුළුවන්. හරි. දැන් බලමු. හරි ඊළඟ ගානේ ඉඳන් තනියම හදන්න ඕනේ. එහෙනම් ඉස්සරෝම කරන්න ඕනේ සුක්‍රෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න. ඕනයි ලියාගන්න. දාන්න ලියාගන්න. සුක්‍රෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න. ඒ කියන්නේ ඒකේ තියෙන එක එක පරමාණු වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ එකට එකතු කරගන්න.
එක එක්කෙනාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටික එකට එකතු කරමු. මෙතන සුක්‍රෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය කාබන්ලා 12ක් ඉන්නවා, හයිඩ්‍රජන්ලා 22ක් ඉන්නවා, ඔක්සිජන්ලා 11ක් ඉන්නවා. ඔන්න ඔය විදිහට තමයි. ඒතර කාබන්ගේ 12යි, හයිඩ්‍රජන්ගේ 1යි, ඔක්සිජන්ගේ 16යි. ඒතර මෙතන 12 144යි, 22යි, මෙතන එනවා 176යි, 150යි, 320යි, 342ක් එනවා. ඒකට ඒකකයක් තියනවද? ඒකට ඒකකයක් නැහැ. මේ ඇවිල්ලා තියෙන සාපේක්ෂ අණුක ස්කන්ධ. මෞලික ස්කන්ධය කියන්නේ මෞලික ස්කන්ධය. ඒක ගන්න කෙටි ක්‍රමය තමයි කෙනෙක්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට හෝ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම එතන මෞල එකක් තියෙනවා. එහෙනම් මෙයාගේ මෞලික ස්කන්ධය සුක්‍රෝස් වල මෞලික ස්කන්ධය සුක්‍රෝස් මෞලික ස්කන්ධය 342යි ග්‍රෑම් මෞලයට. දැන් ඉතින් කටපාඩම් කරන්න එපා මේ සමීකරණ. මෙන්න මෙහෙමනේ. ඉතින් මම මෞලයක් ගන්න ග්‍රෑම් කියා ගන්න ඕනේ 342. මට දීලා තියෙනවා යම් ස්කන්ධයක්. එහෙනම් මේ ස්කන්ධය ඇතුලේ 342 ග්‍රෑම් ස්කන්ධ කීයක් තියෙනවද? ඒ වගේ ඒවා කීයක් තියෙනවද කියලා බලනවා. 342 කොටවල් කීයක් අපිට දීලා තියෙන ස්කන්ධය ඇතුලේ තියෙනවද බලනවා. එතන තියෙන මෞල ගානේ 342 ස්කන්ධයක් මෞලේ නම් යම් ස්කන්ධයක් දීලා තියෙනවා නම් එතන තියෙන 342 කොටවල් ගන්න බැලුවා නම් එතන මෞල ගානේ. ඉතින් යම් කිසි කෙනෙක් ගෙදර තියෙන ගාන බලන්න මෙයා වගේ කී ගුණයක් බලන්න මොකද කරන්නේ? ස්කන්ධය බෙදනවා මේ මෞලික ස්කන්ධය. කටපාඩම් කරන්න නැතුව ඉගන්න. මොකද කටපාඩම් කරගත්තොත් එක තැනක විතරක් ඕක ඇලිලා තියෙනවා. අවදාවක් ෆිසික්ස් වල මේ කිසිම සමීකරණයක් කටපාඩම් කරන්න එපා. එතකොට ඒක එක තැනක ඇලිලා තියෙනවා. ඒක අමතක වෙන්න තියෙන හැකියාව වැඩි. දැන් මෙහෙම හිතලා ළමෙකුට ආයෙ අමතක වෙන්නේ නැහැ. එයා දන්නවා දැන් මම බලන්න ඕනේ මේ මට දීලා තියෙනවා ග්‍රෑම් 6.8යි 4ක් නෑ. ඉතින් මේක ඇතුලේ වෙන මේ ගොඩවල් කීයක් තියෙනවද බලනවා නම් මට මවුල ගන්න යනවා. මේ ගොඩවල් කීයක් මේක ඇතුලේ තියෙනවද? එතකොට 6.8යි 4යි ග්‍රෑම් තුල සුක්‍රෝස් මවුල. අර සමීකරණයකට ආදේශ කරලා කටපාඩම් කරලා ගන්නේ නැතුව මේක තමයි මම ගන්නෙ. හරිද? ඒක නිකන් එහෙම කාලයක් යනකොට මේක ඉබේම දාන්න පුළුවන්. ආයි කවදාවත් මේක අමතක වෙන්නේ නැහැ. මේක පාඩම් කරන්න ඕනෙත් නැහැ. මම දන්නවා මම කියව හදන්නේ. මම දන්නවා 6.8යි 4 ඇතුලේ 342 ගොඩවල් ගන්න බලන්න නම් ස්කන්ධය මේ 342 න් බෙදන්න ඕනේ. එතකොට මට එනවා 0යි 6ට නෑ 0යි 8ට නෑ 0යි 684ට 2යි. එතකොට මෙතන එනවා සුක්‍රෝස් මවුල 0.02. මොන විදියට පුහුණු වෙන්නේ. ඒ විදියට හිතන්න. එතකොට හරි ලේසි. ගොඩක් අයට ඔය ගණනීය පැත්ත බැරි වෙනවා. බැරි වෙන්නේ හේතුව තමයි අර සමීකරණ කටපාඩම්. එහෙම කටපාඩම් කරාට එයාට අදහසක් එන්නේ ඒ ගානේ කොතනද ඔය සමීකරණේ දාන්නේ. ඊට වඩා අමාරු ගණන් තියෙන්නේ. ඒතොර දිග ගණන් තියෙන්නේ. එතකොට කොතනද මේක දාන්නේ කියලා හිතා ගන්න. දැන් අපි දන්නවා මේකේ ස්කන්ධය දීලා තියෙනවා. අණුව දන්නවා. සුක්‍රෝස් කියන අණුව අපි දන්නවා. එහෙනම් ඉතින් මුගේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න පුළුවන්. සාපේක්ෂ අණුක ස්කන්ධය හොව කියන්නේ මෞලික ස්කන්ධය නෝ.
ස්කන්ධය ඇතුළේ තියෙන මෞල ගාන හොයන එක වැඩක් නෙවෙයි. හරි. ලියා ගන්න ඕන අය. අද නැත්තම් ලියා ගන්න. මේ ලස්සනට වැඩේ කරන්නේ. මේ ප්‍රැක්ටිස් කර ගන්න ඕනේ. මේක ඇඟටම දාගන්න. හරි. ඊළඟට ඔයාලගෙන් අහනවා මෙතන තියෙන සුක්‍රෝස් අණු ගාන කීයද? උඹන සරලව ගන්න සුක්‍රෝස් අණු මම කියලා දෙන්න සමීකරණය අණු ගාන හෝ පරමාණු ගාන ඇවෝගාඩ්‍රෝ නියතයෙන් බෙදපුවාම මවුල සංඛ්‍යාව ලැබෙනවා. වෙන මේ සමීකරණ දෙක ඉතා වැදගත්. නමුත් මේ බලන්න මම ඕක ගන්න හැටි. එක මෞලයක් ඇතුලේ අණු හෝ පරමාණු මේ සලකන කෙනාගේ මෞලයක් ඇතුලේ අණු හෝ පරමාණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. එහෙනම් මෞල යම් දෙකක් ඇතුලේ බලන්න මොකද කරන්නේ? ඔක ඇවෝගාඩ්‍රෝ නියතයෙන් ගුණ කරනවා. එකකට ඔච්චරයි නම් දෙකකට බලන්න ඒ වගේ තව දෙගුණයක් වෙන්නේ බැරි. එහෙනම් මෙච්චර මෞල ගානක් ඇතුලේ තියෙන සුක්‍රෝස් අණු සංඛ්‍යාව හොයන්න මොකද කරන්නේ? මේ ගාන ඇවෝගාඩ්‍රෝ නියතයෙන් ගුණ කරනවා. මේ මෞල ගාන ගුණ කරනවා ඇවෝගාඩ්‍රෝ නියතයෙන් අණු හෝ පරමාණු ගාන හොයන්න. මම නම් එහෙමයි ගන්නේ. මේකට ආදේශ කරලා ගන්න නැහැ කවුරුත්. එතකොට අණු ගාන සමානයි අණු ගාන කාගේ අණුද? සුක්‍රෝස්. එහෙමත් ලියනවා. මේක තමයි මතක හිටින ක්‍රමය. ටිකක් අමාරුයි වගේ ලියනකොට කම්මැලි වගේ. ඒකට මේක තමයි ක්‍රමය. ආයි පාඩම් කරන්න වෙනම කාලයක් කියන්නේ. ගානෙම පාඩම් කරන්න. සුක්‍රෝස් අණු ගාන හොයන්න නම් කියලා ගන්න. එක මෞලයකට තියෙනවා නම් ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව මෞල දෙකක හොයන්න දෙකෙන් ගුණ කරන්න. දෙක එකතු කරනවා ගුණ කරන එක ලේසියි. මෞල තුනක හොයන්න තුනෙන්. ඒ කියන්නේ මෞල ගානෙන් ගුණ කරන්න. මෞල ගානෙන් ගුණ කරන්න. එහෙනම් සුක්‍රෝස් අණු ගාන සමානයි සුක්‍රෝස් මෞල ගණන ගුණ කරනවා සුක්‍රෝස් ඇවෝගාඩ්‍රෝ නියතය. ඇයි එක මෞලයක් ඇතුළේ තියෙනවා ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. ඇවෝගාඩ්‍රෝ නියතය. එතකොට මෙතන සුක්‍රෝස් මෞල තියෙනවා 0.2යි මෞල. ඇවෝගාඩ්‍රෝ නියතය 6.02යි 2 වැඩි කිරීම 10යි 23යි මෞලයට දැන් ගුණ කරලා ගන්න. දශම දෙක කියන්නේ 10ට 2යිනේ. මේක දිහා 2 වැඩි කිරීම 10ට 2යි කියලා ලියන්න පුළුවන්. දෙකෙන් ගුණ කරන්න 4යි 4යි 0.12යි 10ට 2යි මෙතන 10යි 23යි. එතකොට 10 21යි. සාමාන්‍ය විද්‍යාත්මක අංකයෙන් තමයි තියන්නේ. එතකොට මේ දශම ස්ථානයේ මෙතනට ගේනකොට 10 බලයක් එනවා. 1.2යි 0.4යි 4 වැඩි කිරීම ඒ 10 බලය මෙතනට එකතු වුණාම 10.22යි. ඔන්න සුක්‍රෝස් අණු ගාන. ඔන්න සුක්‍රෝස් අණු ගාන. සුළු කරපු හැටි හරිනේ. ගැටලුවක් තියෙනවා නම් අහන්න.
අර මං කවදාවත් අර විදිහට කටපාඩම් කරන්නේ. එහෙම කරන්න එපා. එතකොට අමතක වෙනවා. එහෙම තියලා බෑ උත්තරේ සුළු කරන්න ඕනේ. බහුවර්ණයක් නම් උත්තරේ තියෙන විදිය බලන්න ඕනේ. නැත්තම් පුතේ අවසාන උත්තරේට සුළු කරන්න. හරි. මං චූටි අලුත් ප්‍රශ්නයක් ඔයාලට යොමු කරනවා. මෙතන තියෙන ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව කීයද? ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව කීයද? මෙතන තියෙන ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව කීයද? හොඳට හිතන්න. ඔව් විභාගයට ගණන් හදද්දි සූත්‍රය ලියලා දාන්න පුළුවන්. නැතුව මෙහෙම හදන්නත් පුළුවන්. එහෙම අවුලක් නැහැ. මෙහෙම වචන ලියන්න ඕනේ නැහැ. මෙහෙම දාලා හදනවා. එහෙමයි ප්‍රැක්ටිස් වෙනකන් සූත්‍ර කඩපාඩම් කරන්නේ නැහැ. සූත්‍රේ નિરાයාසයෙන් නිකාම මතක හිටින්න දෙන්න ඕනේ. බලෙන් මතක හිටවන්න හොඳ නැහැ. අවබෝධයෙන් තමයි සූත්‍රයෙන් ඕනේ. එතකොට තමයි හදලා හරි ගන්න පුළුවන්. මම අහන ප්‍රශ්නේ මොකද්ද? මම අහන ප්‍රශ්නේ තමයි මෙතන තියෙන ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව කීයද? හරි ලේසි. එක මවුලයක් ඇතුලේ පුතේ සුක්‍රෝස් එක මවුලයක් ඇතුලේ ඔක්සිජන්ලා මවුල කීයක් තියෙනවද? මේ එක සුක්‍රෝස් එකක් ගන්නකොට ඒක ඇතුලේ මොනවා හරි ඔක්සිජන්ලා 11 ගුණයක් ඉන්නවා. අණුවක් ගත්තොත් ඔක්සිජන් පරමාණු 11ක් ඉන්නවා. ග්ලූකෝස් මවුලයක් ගත්තොත් ඔක්සිජන් මවුල 11ක් ඉන්නවා. ඔබ තමයි කතාව. එහෙනම් ඉතින් ඔයා හෙව්වනේ පුතේ මෙතන සරල වෙන්න. එක ග්ලූකෝස් අණුවක ඔක්සිජන් පරමාණු 11ක් ඉන්නවා. හරි? එහෙනම් ඉතින් මෙච්චර මේ සුක්‍රෝස් අණු ගානක් ඇතුලේ ඉන්න ගාන හොයන්න මොකද කරන්න ඕනේ? 11න් ගුණ කරනවා. ගිනි පෙට්ටි බණ්ඩලයක ගිනි පෙට්ටි 12. එක ගිනි පෙට්ටියක ගිනි කූරු 50යි. ඔතන තියෙන ගිනි කූරු ගාන කීයද? පෙට්ටියක 12යි ඒක ඇතුලේ 50යි 12 50. ඒ වගේ ග්ලූකෝ මවුල මෙච්චරයි. ඒ මවුල ඇතුලේ මවුලයක් කියන්නේ අවකාඩ්‍රෝ සංඛ්‍යාවක් අණු 212 වගේ. ඔතන මෙච්චර ග්ලූකෝස් අණු ගානක් ඉන්නවා මෙච්චර මවුල ගාන සුක්‍රෝස්. මෙච්චර මවුල ගානක මෙච්චර අණු ගානක් ඉන්නවා. එක අණුවක් ඇතුලේ ඔක්සිජන්ලා 11ක් ඉන්නවා. එහෙනම් ඔක්සිජන් පරමාණු ගාන හොයන්න මෙතන 11න් ගුණ කරනවා. එහෙනම් ඔක්සිජන් පරමාණු ගාන සමානයි මේ ගාන ගුණ කිරීම 11යි. කොහෙන්ද 11 ආවේ? එක අණුවක් ඇතුලේ මුගේ ඔක්සිජන්ලා 11ක් ඉන්නවා. එක අණුවක් ඇතුලේ ඔක්සිජන්ලා 11ක් ඉන්නවා. මේක 11න් ගුණ වෙනවා. එක අණුවක ඔක්සිජන් පරමාණු 11යි නම් මෙච්චර ගානක් හොයන්නේ ඒ වගේ 11 ගුණයක් වෙන්නේ නැහැ. අත එක ගානක් තනියෙන් හදන්න දෙන්න. තනියම හදන්න. හරි. ඉතින් ගන්න.
ගන්න සල්ෆියුරික් වල සූත්‍රයේ H2SO4 සල්ෆියුරික් හරිද ග්‍රෑම් 19.6ක් තුල 1.96 ග්‍රෑම් තුල සල්ෆියුරික් 1.96 ග්‍රෑම් තුල එක සල්ෆියුරික් මවුල දෙක සල්ෆියුරික් අණු ගණන තුන ඔක්සිජන් පරමාණු ගණන ඔන්න තියෙනවා හරි උදව්වක් විදියට දෙන්නේ හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි සල්ෆර් වල 32යි ඔක්සිජන් 16යි තනියෙන් හදමු බලන්න උත්තරේ දාන්න දෙනවා පරමාණු ක්‍රමාංකය දෙනවා හරි තුන් දෙනාම හදපු දෙයක් නැහැ හරි පදාර්ථය හා ශක්තිය කියලා ලෝකේ කොටස් දෙකක් තියෙනවා මේ පදාර්ථය කියන්නේ ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්නා ද්‍රව්‍ය. ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්නා ද්‍රව්‍ය වල තමයි අපි කියන්නේ මොකද්ද? පදාර්ථය. කාර්ය කිරීමට ඇති හැකියාව නැත්නම් තාපය ගලාගෙන යාමට අපි කියනවා ශක්තිය කියලා. අපි ඔබට දාමුකෝ. මේ පදාර්ථය ගමුකෝ. ස්කන්ධයක් සහිත දැන් දෙක කතා කරමුකෝ. ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්නා ද්‍රව්‍ය පදාර්ථය. මේ පදාර්ථය වර්ග කරන්න පුළුවන්. විවිධ පදනම් මත ඉඳගෙන පදාර්ථය වර්ග කරන්න. එතකොට ඔයාලා වර්ග කරන ලේසිම විදිය තමයි ඝන ද්‍රව වායු. ඝන ද්‍රව වායු විදියට පදාර්ථය වර්ග කරන්න පුළුවන්. පදාර්ථය කියන්නේ මොකද්ද? ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්නා ද්‍රව්‍ය. මේ පදාර්ථය වර්ග කරන්න පුළුවන්. ඝන ද්‍රව වායු. ඔක මම වෙන විදිහකට නම් කරනවා. පදාර්ථය මම වර්ග කරනවා. පදාර්ථය මම වර්ග කරනවා සංසුද්ධ ද්‍රව්‍ය සහ මිශ්‍රණ විදිහට. සංසුද්ධ ද්‍රව්‍ය මිශ්‍රණ මොකද්ද සංසුද්ධ ද්‍රව්‍යයක් කියලා කියන්නේ? සංසුද්ධයි කියන්නේ හැමතැනම රසායනික ලක්ෂණයි භෞතික ලක්ෂණයි එකම වෙන්න ඕන. ඒ කෙනාගේ හැම තැනම එකම රසායනික සහ භෞතික ලක්ෂණ තියෙනවා. එහෙම අයට අපි කියන්නේ සංසුද්ධ ද්‍රව්‍ය. ඒ කියන්නේ තැනින් තැනට වෙනස් වෙන්න බෑ. ඒ කියන්නේ සෑම තැනම සංයුතිය ඒකාකාර සෑම තැනම රසායනික ලක්ෂණ හා භෞතික ලක්ෂණ සමාන. දැන් ඔකට කියනවා ගැඹුරින් කියනවා ඒකාකාර සංයුතියක් ඇති.
සංයුතියක් ඇති හැමතැනම එක වගේ වචනයක් ආව සංයුතිය මේක කොහෙද කරේ 9 වසරේ කරේ එතකොට මේ සංසුද්ධ ද්‍රව්‍ය වලට ලෝකයේ අයිති වෙන්නේ මොනවද සංසුද්ධ ද්‍රව්‍ය වලට අයිති වෙන්නේ මූල ද්‍රව්‍ය සහ සංයෝග මූල ද්‍රව්‍ය හා සංයෝග සංසුද්ධ ද්‍රව්‍ය මූල ද්‍රව්‍ය සංයෝග මූල ද්‍රව්‍ය හා සංයෝග විදියට වර්ග දෙකක් තියෙනවා මූල ද්‍රව්‍යයක් කියලා කියන්නේ තවදුරටත් රසායනිකව බෙදන්න බැරි සෝඩියම් පොටෑසියම් රුබීඩියම් මැග්නීසියම් කාබන් ඒ වගේ තවදුරටත් ඒ වගේ හැමතැනම රසායනික ලක්ෂණ මේ රසායනිකව තවදුරටත් ඒවා බෙදන්න බෑ ඒක මූල ද්‍රව්‍ය රසායනිකව තවදුරටත් බෙදා වෙන් කළ නොහැකි ද්‍රව්‍ය මූල ද්‍රව්‍ය මූලිකම ද්‍රව්‍ය පදාර්ථය තුළ තියෙන මූලිකම ද්‍රව්‍ය ඒවායි බෙදන්න බෑ රසායනිකව තවදුරටත් බෙදිය නොහැකි ද්‍රව්‍ය සංයෝග එතකොට සංයෝග කියන්නේ මූල ද්‍රව්‍ය දෙකක් හෝ වෙනස් වර්ගයේ මූල ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් රසායනිකව සංයෝජනය වීමෙන් එකතු වීමෙන් ඇතිවන ද්‍රව්‍ය මූල ද්‍රව්‍ය වෙනස් මූල ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් රසායනිකව සංයෝජනය වී සෑදෙන ද්‍රව්‍ය දැන් උදාහරණයකට ජලය ගන්නකො ජලය පිරිසිදු ජලය කියන්නේ ඔක්සිජනුයි හයිඩ්‍රජනුයි එකතු වෙලා හැදිලා එතකොට උඩින් වතුර බිව්වත් එකයි ජල වාජනයේ මැදින් බිව්වත් එකයි යටින් බිව්වත් එකයි එකම මේවා එකක්ද තියෙන්නේ. එතකොට ඒකාකාරයි හැමතැනම. විස වෙන්නේ නැහැ උඩින් යටින් එහෙම බිව්වා කියලා. නෑ ඒක රසායනිකව වෙනස් වීමක් වෙන්නේ නැහැ. එතකොට සෝඩියම් හයිඩ්‍රජන් කියන්නේ ඔක්සිජන් කියන්නේ ඒක තනි මූල ද්‍රව්‍යයක්. හරි? එතකොට ඔන්න ඔය විදිහට තියෙනවා. සංයෝගයේ රසායනිකව වෙන් කරන්න පුළුවන් මූල ද්‍රව්‍ය බව. හරි? හැබැයි එකම දෙයක් තමයි ජල අණුවයි ඔක්කොගෙම ඉන්නේ. ඒකෙන්නේ ජල අණුව තමයි. ආයෙ වෙනස් ඒවා නැහැ. මිශ්‍රණ කියලා කියන්නේ මේ සංසුද්ධ ද්‍රව්‍ය. ඒ කියන්නේ එක්ක මූල ද්‍රව්‍ය, එක්ක සංයෝගය, එක්ක සංයෝගයයි මූල ද්‍රව්‍යයයි දෙකක් හෝ වැඩි ගන්නක එකතුව. මොන තමයි අපිට වැදගත් එක. මොකද්ද? සංසුද්ධ ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක එකතුවක්. හරි? මේ මිශ්‍රණ වර්ග දෙකක් තියෙනවා. හරි? එක समजातीय मिश्रण මේක විෂම ජාතීය මිශ්‍රණ මෙන්න මේ සංසුද්ධ ද්‍රව්‍ය වලට පුතේ තාම මට විශේෂණ පදයක් දාන්න පුළුවන් සරල ක්‍රම වලින් රසායනිකව වෙන් කරන්න බෑ
ඒ සංයෝග සරල ක්‍රම වලින් කවදාවත් ඒවා රසායනිකව වෙන් කරන්න බෑ. ඊවෙන්නේ කොහොමද බෑ. මොකද ආය රසායනිකව වෙනස් කරවෙන්නේ නැහැ. සමජාතීය මිශ්‍රණ. ඒ කියන්නේ හැම තැනම එක වගේ. දැන් ගන්නකෝ බදාම මිශ්‍රණය. ඔකේ තියෙනවා කළු ගල් තියෙනවා, සිමෙන්ති තියෙනවා, ඊළඟට කළු ගල්, සිමෙන්ති, ඊළඟට තියෙනවා වතුර, ඊළඟට වැලි. ඔය හැමතැනම එක වගේද? කොච්චර කලවම් කරත් හැමතැනම එක වගේ වෙන්නේ නැහැ. ඒකට ඒකාකාර නැහැ මිශ්‍රණේ හැමතැනම. ඒතකොට ඒ වගේ ඒවා ඉති වෙන්නේ විෂම ජාතිය මිශ්‍රණ ගොඩට. දැන් වතුරේ දිය කරනවා ලුණු. වතුරේ දිය කරනවා ලුණු. ලුණු දිය කරලා මේ පතුලේ කැට හිටින්න නැති වෙන්න ලුණු ද්‍රාවණයක් හදාගන්න. ඔය ලුණු ද්‍රාවණයේ උඩින් කටේ පොඩ්ඩක් ගාලා බලන්න. ලුණු ද්‍රාවණයේ මැදින් කටේ ගාලා බලන්න. පතුලෙන් කටේ ගාලා බලන්න. එකම රසය තමයි එන්නේ. ඒ කියන්නේ සරලව කියන්න පුළුවන් හැමතැනම ඒකාකාර සංයුතියක් තියෙනවා. එකම විදියට තියෙන්නේ. මිශ්‍රණයේ තනින් තනට වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මිශ්‍රණ වලට අපි කියනවා සමජාතීය මිශ්‍රණ. දැන් බදාම මිශ්‍රණේ වැලි ඇහැට පේනවා, ගල් ඇහැට පේනවා, වතුර පේනවා. හැබැයි සමජාතීය මිශ්‍රණේ ඔයාලට මේකේ ලුණු පේනවද ඇහැට? සෝඩියම් ක්ලෝරයිඩ් පේනවද ඇහැට? ඇහැට පේන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ පියවිහෙන් බලලා සංඝටක වෙන් කරන්න බෑ සමජාතීය මිශ්‍රණයක. විෂම ජාතීය මිශ්‍රණයක පියවිහෙන් බලලා සංඝටක වෙන් කරන්න පුළුවන්. තැන් එකින් එකට වෙනස්. තැනක කෙනෙක් වැඩියෙන් ඉන්න පුළුවන්. තැනක කෙනෙක් අඩුවෙන් ඉන්න පුළුවන්. ඒක සමජාතීය මිශ්‍රණ. මේක තමයි අපිට වැදගත්. හරි. එහෙම නෑ. සමහර වෙලාවට මෙහෙම සොලිඩ් එහෙම වුණා කියලා වෙනස් වෙන්නේ. දැන් අයිසොයි ජලය වුණා කියලා ද්‍රව ජලය කියලා ඒකේ රසායනික ලක්ෂණ වෙනස් වෙන්නේ නැහැ. හරි. සමජාතීය මිශ්‍රණ. සෑම තැනම ඒකාකාර සංයුතියක් ඇත. පියවියෙන් බලලා සංඝටක වෙන් කරන්න බෑ. පියවියසින් සංඝටක හඳුනාගත නොහැකි. සංඝටක වෙන් කර හඳුනාගත නොහැකි. මේක කියන්නේ අනිත් පැත්ත. මොකද මේකේ සෑම තැනම ඒකාකාර නැහැ. පියවියෙන් බලලා සංඝටක වෙන් කරන්න පුළුවන්. සෑම තැනම රසායනික ලක්ෂණ හා භෞතික ලක්ෂණ සමානයි. එදාම සරල ක්‍රම වලින් වෙන් කළ නොහැකි ගොඩක් වෙන මෙයාට තමයි ඒක අදාළ සංසුද්ධයි. හරි සංසුද්ධ ද්‍රව්‍ය. මිශ්‍රණ ගත්තාම සංසුද්ධ ද්‍රව්‍ය දෙකක් හරි වැඩි කරනක්. එතකොට මෙන්න මේ මිශ්‍රණ වර්ගය තමයි වැදගත් වෙන්නේ. මොකද පුතේ අපි විද්‍යාව දැන් ලුණු ද්‍රාවණය ගන්නකො ලුණු ද්‍රාවණය කියලා කියන්නේ හරි ලුණු ද්‍රාවණයක් කියලා කියන්නේ පරීක්ෂණය වලට යොදා ගන්න කෙනෙක් කියන්නේ. අපි ගොඩක් වෙලාවල ද්‍රාවණ තමයි යොදාගන්නේ පරීක්ෂණ වලට. එතකොට ඉතින් මේ වගේ මිශ්‍රණ තමයි භාවිතා කරන්නේ. එතකොට මේ මිශ්‍රණ පිළිබඳව දැනගෙන ඉන්න එක අපිට ඉතාම වැදගත්. එතකොට මේ නැවත වචනයක් තියෙනවා සංයුතිය. මෙතන නම් සංයුතිය කියන්න බෑ. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා සංයුතිය කියන්න බෑ. මොකද හැමතැනම එක වගේ. හැමතැනම ගත්තොත් භෞතික ලක්ෂණ රසායනික ලක්ෂණ එකයි. සංයුතිය කියන්නේ ඉන්න ප්‍රමාණය කොටිම කියනවා. ඉන්න ප්‍රමාණය තමයි. ඒ කියන්නේ ලුණු ද්‍රාව දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න දැන් ළමයි කිය ඔයාලා දෙන්නෙක් ඉන්නවා. තුන් දෙනෙක් ඉන්නවනේ දෙන්නෙක් කියනවා මෙහෙම. ඔයා වතුර ලීටරයක් ගන්න. ඔයා වතුර ලීටරයක් අරගෙන පුතේ දිය කරනවා ලුණු ග්‍රෑම් 10ක්. අරයත් වතුර ලීටරයක් අරන් දිය කරනවා
තව ළමෙක් වතුර ලීටරයක් කරන් දිය කරනවා ලුණු ග්‍රෑම් 20ක්. තව ළමෙක් වතුර ඝන සෙන්ටිමීටර් ලීටර් දෙකක් කරන් ලීටර් වලින්ම ගන්න ලීටර් දෙකක් කරන් දිය කරනවා ලුණු ග්‍රෑම් 50ක්. ඔන්න වැදගත් වෙන තැන බලන්න. සරල උදාහරණකින් මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් කියනවා අර පළවෙනි ළමයා කියනවා මගේ එකේ ලුණු අඩුයි. දෙවෙනි ළමයා කියනවා මගේ එකේ තමයි ලුණු වැඩිම. තුන්වෙනි ළමයා කියනවා නෑ නෑ මම තමයි ලුණු වැඩියෙන්ම දිය කරේ. මගේ එකේ තමයි ලුණු රහ වැඩිම. එහෙනම් සරල තර්කයක් මතු කරලා කියන්නකො. පිළිගන්න පුළුවන්ද? එහෙම පිළිගන්න බෑ. මෙතන හවුලක් නෑ මේ. දෙන්නගේ පරිමාණ දෙක සමානයි. ඔබට දෙන්නගේ පරිමාණ දෙක සමානයි. අනිවාර්යෙන් මෙතනට වඩා මෙතන ලුණු රහ වැඩි කියලා මම තීරණය කරන්න පුළුවන්. හරිද? පුළුවන්. එයි මෙතන ලුණු වැඩි එකම පරිමාවක් ඇතුලේ. හැබැයි මෙතනයි තීරණය කරන්න පුළුවන් ඔයාලට. දැන් පරිමාව වෙනස්. එහෙනම් මොන වගේ ගැටලු සහගත තත්ත්වයන් එන්නේ නැද්ද? එක එක ද්‍රාවණ වල ප්‍රමාණය කියන්නේ එකම වර්ගය නමුත් ඒ හදපු විදිය වෙනස්. එහෙම වුණාම ගැටලු මතුවෙන්නේ නැද්ද? ගැටලු මතුවෙන්නේ. අන්න ඒ වගේ වෙලාවකට නිශ්චිත ක්‍රමවේදයක් තියෙන්න ඕනේ මේව ප්‍රකාශ කරන්න. ඒක අනුව සංසන්දනය කරලා අපිට කියන්න පුළුවන් සංයුතිය මේකේ තියෙන ද්‍රව්‍ය කොච්චර ප්‍රමාණයක් තියෙනවා. මුළු ද්‍රාවණයේ මෙච්චරකට මෙයා මෙච්චරක් ඉන්නවා කියලා කියන්නේ. නැත්නම් ඒකකයකට මෙච්චරක් මෙයා ඉන්නවා. කොහොම ඉදිරිපත් කරන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති ලේබල් වල එහෙමත් එහෙම ගන්නවා. දැන් සබන් කැටයක් කියන්නේ මිශ්‍රණය. දැන් බීම් එකක් කියන්නේ මිශ්‍රණය. මේ හැම එකම මිශ්‍රණ. එතකොට මේ මිශ්‍රණේ තියෙන ප්‍රමාණය මෙයාගේ මුළු මිශ්‍රණයෙන් කොච්චරකට මුළු 1 කිලෝග්‍රෑමයකට එහෙම. නැත්නම් ඝන ලීටරයකට එහෙම. හරි මුළු මිශ්‍රණයේ මෙච්චර ප්‍රමාණයකට මෙයා මෙච්චරක් ඉන්නවා කියන එක තමයි ඒ සංයුතිය කියලා කියන්නේ. මුළු මිශ්‍රණයට සාපේක්ෂව අපිට අදාළ කෙනා ඉන්න ප්‍රමාණයට අපි කියනවා සංයුතිය කියලා. එහෙනම් සංයුතිය කියන දේ ඊටම වැදගත් වෙනවා. ඒක තමයි අපි කොහොමද හොඳ හිම කියලා බලා ගන්න වෙන්නේ කියන තමයි. තේරුණා නේද? ඒතර එහෙනම් ඊළඟට අපිට මේ දැන් ඕක හිතන්න ඔයාලට මම කියන තනුක නිසා මේ අඩු ලුණු ප්‍රමාණයකින් ද්‍රාවණයක් හදන්න. ඒක ඔයා කොච්චරද කොහොමද හදන්නේ? ත්‍රාංගී වගේ ගැටලු වලට උත්තර හොයාගන්න මේ සංයුතිය කියන දේ ඉතාම වැදගත්. එහෙනම් අපේ පාඩම තමයි සංයුතිය. ඒක ප්‍රකාශ කරන ක්‍රම තමයි අපි අධ්‍යයනය කරන්න හදන්නේ. මොකද සංයුතිය කියන්නේ එතකොට මිශ්‍රණයක මුළු ප්‍රමාණයට සාපේක්ෂව මේ ඇයිට එහෙම සංයුතියක් කතා කරන්න බෑ. කොහේ වගේ කොහෙ කෙරුවත් එකයි ඉන්නේ. වතුර වල ආයෙම සංයුතිය. හැමදාම වතුරනේ. එතකොට මිශ්‍රණයක තමයි මේ සංයුති ගැටලුවක් එන්නේ. හරි. මිශ්‍රණයක මුළු මිශ්‍රණයට සාපේක්ෂව අදාළ කෙනා යම් එකකින් ඉන්න ප්‍රමාණය ප්‍රකාශ කරනකොට අපි කියනවා සංයුතිය ඉදිරිපත් කරන දැන් උදාහරණ සරලව හිතන්නකො මිශ්‍රණයේ කිලෝග්‍රෑම් එකක් ඇතුලේ මේ වතුර කිලෝග්‍රෑම් එකක් ඇතුලේ ලුණු ඉන්නවා කිලෝග්‍රෑම් 5ක්. අන්න සංයුතිය ඉදිරිපත් වෙනවා. කිලෝග්‍රෑමයට ග්‍රෑම් 5යි. කිලෝග්‍රෑමයක් ඇතුලේ ලුණු ග්‍රෑම් වලින් ගන්න. වතුර කිලෝග්‍රෑමයට ලුණු ග්‍රෑම් වලින්. අන්න සංයුතිය ඉදිරිපත් කරනවා. ඔන්න ඔය වගේ ක්‍රම තියෙනවා. එහෙනම් ලියන්න ප්‍රධාන මාතෘකාව අපේ සංයුතිය. 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 සංයුතිය ලියන්න පදාර්ථය වෙනුනේ පදාර්ථය විවිධ පදනම් මත පදාර්ථය විවිධ පදනම් මත වර්ග කළ හැකිය. පදාර්ථය විවිධ පදනම් මත වර්ග කළ හැකිය. පදාර්ථයේ විවිධ පදනම් මත වර්ග කළ හැකිය.
බෙදන්න මෙහෙම. සංසුද්ධ ද්‍රව්‍ය මිශ්‍රණ. මෙහෙම. එකම ද්‍රව්‍යයකින් මොනවද ඔය සරල ක්‍රම කියන්නේ පුතේ? සරල ක්‍රම කියලා කියන්නේ කොලනවා, වාෂ්ප කරනවා, ඒ වගේ වෙයි මේ සංයෝගී වෙන් කරන්න බෑ. දැන් ලුණුයි මේවත් මේක ඉතින් ලුණු වතුර ගිහලා වතුර ටික වාෂ්ප කරා නම් ලුණු ටික ඉතුරු වෙනවා. ඒ වගේ ක්‍රම වලින් සංයෝගයේ තියෙන මූල ද්‍රව්‍ය දෙක වෙන් කරන්න බෑ. ඒකයි කියන්නේ සරල ක්‍රම වලින් මේක කළ නැහැ. මෙන්න මේක ගහන්න. तर මෙන්න මේකට විරුද්ධව තමයි අනිත් එක ලියන්න ඕනේ. සම විෂම જાතිය මිශ්‍ර කියනකොට සෑම තැනම ඒකාකාර සංයුතියක් නැති. පියවියෙන් බලලා සංඝටක වෙන් කරන්න පුළුවන්. කට්ටිය තමයි විෂම જાතිය මිශ්‍රණ කියලා කියන්නේ. යටම එක පේන්නේ නැද්ද මෙතන? යටම තියෙන්නේ මොකද්ද? මේ යටම කළු පැහැටින් ලියලා තියෙන්නේ. ඒ සරල ක්‍රම වලින් රසායනිකව වෙන් කළ නොහැකි. සරල ක්‍රම වලින් රසායනිකව වෙන් කළ නොහැකි මේ සංයෝග. සරල ක්‍රම වලින් වෙන් කළ නොහැකි. ඔව් අනුපාතයක් වගේ දෙයක් තමයි ඔය කියන්නේ. සරල ක්‍රම වලින් වෙන් කළ නොහැකි. ලිලි ඉවර නම් ඉවරයි කියන්නේ. හරි ලියන්න වෙන පාට පෑනකින් ලියන්න. වෙන පාට පෑනකින් ලියන්න. වෙන පාට පෑනකින් ලියන්න. සංයුතිය යනු මුළු මිශ්‍රණයට සාපේක්ෂව යම් ද්‍රව්‍යයක මිශ්‍රණයේ ඇති යම් ද්‍රව්‍යයක සංයුතිය යනු වෙන පාඩකින් කියන්නේ. සංයුතිය යනු මුළු මිශ්‍රණයට සාපේක්ෂව මිශ්‍රණයේ ඇති යම් ද්‍රව්‍යයක ප්‍රමාණය ඉදිරිපත් කිරීමේ ක්‍රමය.
නැත්නම් සාධාරණ නෑනේ. ඒකට අපිට කියන්න බෑනේ මේ මිශ්‍රණය මේකට වඩා මේකේ වැඩි කියලා කියන්න බෑනේ. අන්න ඒ නිසා තමයි අපි එහෙම කියන්නේ. එහෙම එකක් හදාගන්න ඕනේ. දැන් සරලව මෙහෙම එකක් කියන්නේ. දැන් ඕම් වතුර ලීටරයකට දොඩම් ගෙඩි 5ක් දානවා එක මවුස්. දොඩම් මිරිකනවා දොඩම් බීම එකක් කියන්නකෝ. ඈ වතුර ලීටරයකට දොඩම් ගෙඩි 5ක් දානවා. තව මිනිහේ වතුර ලීටරයකට දොඩම් ගෙඩි 10ක් දානවා. අනිවාර්යයෙන්ම බීම එක හොඳ කාගේද? ලීටරේනේ. ඒ නිසා දොඩම් ගෙඩි 10ක් දාපු එකාගේ එතන දෙලි විසු ප්‍රමාණය වැඩි නේ. ගුණාත්මක භාවය වැඩි. ඒක හැබැයි ඒක සංසන්දනය කරන්න ලේසි උනේ ඇයි? මේකේ ලීටරයක් අරකේ ලීටරයක් නේ. අන්න ඒ නිසා නේද මේක හරියට තීරණය කරගන්න පුළුවන් වුණා. ඒකක පරිමාව. දෙන්නගෙම සැලකුවේ ඒකක පරිමාවක් දොඩම් ගෙඩි 5 දොඩම් ගෙඩි 10. හැබැයි ඔක මෙහෙම කරු. දොඩම් ගෙඩි ලීටර දෙකකට දොඩම් ගෙඩි 15ක් දානවා. එතකොට පොඩි අවුලක් යනවා. එක කියලා එයා කියනවා එයාගේ කොහොමද මෙයා කියලා අපිට තීරණය කරන්න බෑ. එයා කියනවා එයා ලීටර් දෙකකට දොඩම් ගෙඩි 15ක් දැම්මා. මෙයා කියනවා මෙයා ලීටරයකට දොඩම් ගෙඩි 5ක් දැම්මා. තව කෙනෙක් කියනවා තව ලීටර. එහෙම කිව්වොත් අපිට තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒක කට්ටියම ලීටරයකට ගන්න කිව්වොත් අපි දන්නවා මෙයාගේ තමයි වැඩි ඉන්නේ. අන්න ඒක තමයි කියන්නේ කෙනෙක් මිශ්‍රණයට මුළු මිශ්‍රණයට සාපේක්ෂව මෙයාගේ කොච්චරක් තියනවද කියලා කියන්නේ. ඒක ඉදිරිපත් කරන්න විවිධ ක්‍රම තියෙනවා. ස්කන්ධය අනුව පුළුවන්, පරිමාවද අනුව පුළුවන්. ඒ අනුව එකේ නමක් වෙනස් මේ ඊළඟ මේ අපිට මේ රසායන විද්‍යාව විදිහක ගොඩක් වැදගත් වෙන්නේ අපි ගනුදෙනු කරන්නේ ගොඩක් මේ අපි ගනුදෙනු කරගෙන යන්නේ මිශ්‍රණ නැත්තම් ද්‍රව මිශ්‍රණත් එක්ක. එහෙනම් අපිට මේක ඉතාම වැදගත් වෙනවා. එහෙනම් සංවිධි ඉදිරිපත් කරන ක්‍රම පිළිබඳව අපි සැලකිලිමත් වෙමු. ඊළඟ ඔක ගොඩක් වෙලාවට වැදගත් සමජාතීය මිශ්‍රණ වල. හරි ඔය බදාම එකකට වාගේ හැමතැනම ඒකාකාර නැති ඒවට ඉතින් මොකෙ ඉතින් ලොකුවට අදාළ නැහැ. නමුත් අදාළ කරගන්න බැරි කමකුත් නැහැ. ඒතකොට ස්කන්ධය ගන්නකො මෙහෙම. ඔන්න මිශ්‍රණයක් තියෙනවා. මම මේ වෙන් කරලා පෙන්නුවට වෙන් වෙලා නෙමෙයි තියෙන්නේ. කලවම් වෙලා තියෙන්නේ. හරි කලවම් වෙලා තියෙන්නේ. මම අර පෙන්වන්න ඕන නිසා මෙහෙම ගන්න. A කියලා කෙනෙක් ඉන්නවා B කියලා කෙනෙක් ඉන්නවා C. හරිද? මෙයාගේ ස්කන්ධය MA MC මෙයා ඉන්නවා මෙතන ස්කන්ධය MB. මෙයා ඉන්නවා මෙතන ස්කන්ධය MA. මුළු මිශ්‍රණයේ ස්කන්ධය මේ තුන විතරයි ඉන්නේ. මිශ්‍රණය තුල A B C කියලා තුන් දෙනෙක් ඉන්නේ. A B හා C අඩංගු මිශ්‍රණය සලකමු. එතකොට මේ A ගේ මවුල ඉන්නවා NA. සිම්පල් එක වලින් ගන්න මවුල NA. B ගේ මවුල ඉන්නවා NB. C ගේ මවුල ඉන්නවා NC. අද මේව දන්නවද? කිලෝග්‍රෑම් එකක් කියලා කියන්නේ ග්‍රෑම් 1000යි. විනාඩියක් දෙන්න. කිලෝග්‍රෑම් එකක් කියලා කියන්නේ ග්‍රෑම් 1000යි. ඊළඟට ග්‍රෑම් එකක් කියලා කියන්නේ මිලිග්‍රෑම් 1000යි. එතකොට කිලෝ එකක් කියලා කියන්නේ මිලිග්‍රෑම් එතන ග්‍රෑම් වලට දාන්නකො මිලිග්‍රෑම්. එතකොට 1000 ගුණ කිරීම 1000 මිලිග්‍රෑම්. ඒ කියන්නේ කෙටියෙන් කියනවා 10යි 6යි මිලිග්‍රෑම්. ඊළඟට ඝන මීටරයක් කියලා කියන්නේ ඝන ඩෙසිමීටර් 1000ක්. දැන් මෙන්න මීටරයක් කියන්නේ ඩෙසිමීටර් 10ක්. ඝන වෙනකොට දෙපැත්තම ඝන වෙනවනේ. ඒක ඝන මීටරයක් කියලා කියන්නේ ඝන ඩෙසිමීටර් 1000. ඔන්න ඒක මොනවද දැනගන්න ඉන්නේ. මේ
ඝනය වෙනකොට මෙහෙත් ඝනය වෙන්න බෑ නේද? එතකොට ඝන ඩෙසිමීටරයක් කියන්නේ සෙන්ටිමීටර් 10ක්. එතකොට මේක ඝන කරොත් ඝන ඩෙසිමීටරයක් කියලා කියන්නේ ඝන ඩෙසිමීටරයක් කියලා දන්නවද? 10 3යි ඝන සෙන්ටිමීටර. ඔන්න තිබ්බනේ. ඝන සෙන්ටිමීටරයක් කියන්නේ අපි සාමාන්‍ය ජීවිතයේ කියන මිලිලීටරේම තමයි. එතකොට පුතේ මිලිලීටර 1000 මිලිලීටර 1000 කියන්නේ ඝන සෙන්ටිමීටර 1000. ඝන සෙන්ටිමීටර 1000 කියන්නේ ඝන ඩෙසිමීටරයක්. ඝන සෙන්ටිමීටර 1000 කියන්නේ ඝන ඩෙසිමීටරයක්. ඒ කියන්නේ පුතේ ඝන මිලිලීටර 1000 කියන්නේ ලීටරයක්. එහෙනම් ඔයා සාමාන්‍ය ජීවිතයේදී ලීටරය කියන එකට අපි ගණිතයේදී නැත්නම් විද්‍යාලයේදී භාවිතා කරන්නේ ඝන ඩෙසිමීටරය කියන එක. ඔන්න සම්බන්ධතා ටික පුළුවන් බලන්න. මේක එච්චර අවුලක් නෑ. මීටරය කියන්නේ ඩෙසිමීටර 10ක් නම් ඝන මීටරය වෙන්න මීටර ගුණ කිරීම මීටර ගුණ කිරීම මීටර නම් මේකත් ඒ වගේ තුන් පහක් ගුණ වෙනකොට 1000ක්. මේකත් ඒ වගේ එනවා. මෙන්න මේක අලුතෙන් ඝන සෙන්ටිමීටරයක් කියන්නේ මිලිලීටරයක් කියලා ඕන කෙනෙක් දන්නවා. මිලිලීටර 1000කුයි ඝන සෙන්ටිමීටර 1000කුයි සමානයි. ඝන සෙන්ටිමීටර 1000ක් කියන්නේ ඝන ඩෙසිමීටරයක්. මිලිලීටර 1000ක් කියන්නේ ලීටරයක්. එතකොට ලීටරය කියන්නේ ඩෙසිමීටරය කියන්නේ ඝන ඩෙසිමීටරය කියන්නේ දෙකක් නෙවෙයි එකක්. සාමාන්‍ය ජීවිතයේ ලීටරය කියනවා. ගණිතයේදී විද්‍යාවේදී ඝන ඩෙසිමීටරයක් කියන්නේ. හරි. දැන් අපෝ මේ කතාවට ආවා. මේක වෙන පාඩකින් ලියා ගන්න ඕන. පැත්තකින් කොහෙන් හරි ලියා ගන්න. ඔය නෝට් එකේම ලියලා පොඩු කරගන්න. හරි. එහා බියඩක මිශ්‍රණයක් සලකනවා. හරි. මේකේ මුළු ස්කන්ධය කීයද? මේකේ මුළු ස්කන්ධය මුළු ස්කන්ධය MA ගුණ කිරීම MB ගුණ කිරීම MC. එච්චර ස්කන්ධයකට ඒ කොච්චරක් ඉන්නවද? එච්චර ස්කන්ධයකට ඒ කොච්චරක් ඉන්නවද? මේ ග්‍රෑම් හරි කිලෝග්‍රෑම් හරි MA. එතකොට ඒකේ ස්කන්ධය භාගයක් විදිහට ඉදිරිපත් කරොත් මුළු ස්කන්ධයට ඒක අපි ඉදිරිපත් කරන්නේ කොහොමද? ඒ වල ස්කන්ධය බෙදනවා මුළු ස්කන්ධේ. ඒ වල ස්කන්ධය බෙදනවා මුළු ස්කන්ධේ. ඔන්න ඒක මොකක්ද අපි කියන්නේ? ඒකේ ස්කන්ධය ඔබ ඉදිරිපත් කරලා තියෙනවා භාගයක් ආකාරයි. කාට සාපේක්ෂව? මුළු ස්කන්ධයට සාපේක්ෂව. එතකොට මේකට අපිට කියන්න පුළුවන් ඒ වල ස්කන්ධ භාගය. ඒ වල ස්කන්ධ භාගය. එහෙනම් ඔන්න සංයුතිය ප්‍රකාශ කර සාධාරණයි. එතකොට තව කෙනෙක් ඉන්නවා කියන්නේ එතකොට එතන ස්කන්ධ භාගය හොයලා ස්කන්ධ භාගයේ වැඩි තැන ඒ වැඩි කියලා කියන්න පුළුවන්. එහෙනම් අන්න සාධාරණ ක්‍රමය. එහෙනම් ඔන්න කෙනෙක්ගේ ස්කන්ධයේ භාගයක් විදිහට ඉදිරිපත් කරන එක සංයුතිය ඉදිරිපත් කරන ක්‍රමය. එහෙනම් මේ මොකද්ද? අපි මාතෘකාව ස්කන්ධ භාගය. ස්කන්ධ භාගය. මොකක්ද ස්කන්ධ භාගය කියන්නේ? මිශ්‍රණයේ ඉන්න යම් සංරචකයක යම් කෙනෙක්ගේ ස්කන්ධය මුළු ස්කන්ධයට දරන අනුපාතය. කොහොමද හොයන්නේ? එයාගේ ස්කන්ධය මුළු ස්කන්ධයෙන් බෙදලා. ස්කන්ධ භාගය යනු හැබැයි මේ දෙන්න එකම ඒකකයෙන් ගන්න ඕනේ. ඒකක දෙකකින් ගන්න නැහැ. ඒක කැපිලා නැහැ. ඒක භාගයක් වෙන්නේ නැහැ. ස්කන්ධ භාගය යනු මිශ්‍රණයේ අඩංගු යම් සංරචකයක ස්කන්ධය හරි මුළු ස්කන්ධයට දරන අනුපාතය.
දෙකම එකම ඒකක වලින්. එකම ඒකක වලින්. ඒ කියන්නේ අර ග්‍රෑම් වලින් අරන් කිලෝග්‍රෑම් වලින් ගන්න බෑ. ඔන්න කියනවා ස්කන්ධ භාගය. හරි. දැන් මෙහෙම වුණොත් එහෙනම් මෙන්න මේක ටිකක් ඔයාලා කියන්න. ඔයාලා කියන්නේ මම ඒකේ මවුල ගාන බෙදනවා මුළු මවුල ගානේ. ඒකේ මවුල ගාන බෙදනවා මුළු මවුල ගාන. දැන් මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? අන්න තව ක්‍රමයක්. ස්කන්ධයට අනුව නෙමෙයි. දැන් මොකක්ද උන්නේ? මොන භාගයද? දැන් මවුල භාගය නේද? මවුල අතර අනුපාතය තියෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ මොකක්ද? A වල ඔය වගේ අනිත් අයටත් පුළුවන් ඈ. B ටත් පුළුවන් ඔය වගේ. මවුල භාගය. ඒතකොට මවුල භාගය කියන්නේ මොකක්ද කියලා කවුරුනේ අහනවද? නෑ. එයාගේ මවුල ගාන අදාළ කෙනාගේ මවුල ගාන මුළු මවුල ගානෙන් බෙදනවා. බෙදනවා කියන්නේ මොකක්ද? මම පාඩම් පටන් ගන්නකොටත් කිව්වා. බෙදනවා කියන්නේ මොකක්ද කියන්නේ? අනුපාතය. එහෙනම් ඒ වල මවුල ගාන මුළු මවුල ගානට දාන අනුපාතය. ඒ සාධාරණව කියනවනම් යම් සංරචකයක මවුල ගාන මුළු මවුල ගානට දාන අනුපාතයට කියනවා මවුල භාගය. එහෙනම් මවුල භාගයේ අනු මිශ්‍රණයක යම් සංරචකයක මවුල ගණන මුළු මවුල ගණනට දරන අනුපාතය. මොන සංයුතිය ඉදිරිපත් කරන්න පුළුවන් විදි දෙකයි. සාමාන්‍ය ජීවිතයේ බහුලව භාවිත කරන ක්‍රමයක් තමයි මේ ස්කන්ධ භාගය. පොඩි වැඩක් කරනවා උඹට තේරෙනවද කියලා? ඔබ පොඩ්ඩක් බලන්න. තේරුම් නැත්නම් මට කියන්න. මේ මොකද්ද කියලා හිතාගන්න මම කියන්නේ. දැන් මොකේ මම මේ පොරේ. මොකද ඈ කරේ? මොකද කරලා තියෙන්නේ? මේ මොකද්ද තියෙන්නේ? ඒ වල ස්කන්ධ භාගය. භාගයක් 100%න් වැඩි කරපුවාම මොකද්ද ලැබෙන්නේ? භාගයක් යම්කිසි භාගයක් 100%න් වැඩි කරපුවාම මොකද ලැබෙන්නේ? හරි ප්‍රතිශතය ලැබෙන්නේ. එහෙනම් මේ මොකක්ද දෙන්නේ? ස්කන්ධ ප්‍රතිශතය. ඒ කියන්නේ 100ක් ඇතුලේ අර ගත්ත එකකෙන් මොකක් හරි එකකකින් 100ක් ගත්තොත් ඒ ඉන්න ප්‍රමාණය. ඒකට පුතේ අපි කියනවා ස්කන්ධ ප්‍රතිශතය. මෙහෙමත් කියනවා 100ට කොටස්. එහෙම කියන්නත් පුළුවන්. 100න් වැඩි කරපුවා ස්කන්ධය අනුව ඔබට ඒක තේරෙනවද කියලා? ස්කන්ධය අනුව 100කට කොටස්. මොකක්ද අපේ අරකටම කියන තව නම. ඒ කියන්නේ ඔය දැන් මොකද්ද? දැන් හිතන්න 100ට 60යි. ඒ කියන්නේ මොකද්ද? ඔබ යම්කිසි ඒකකයකින් මුළු මිශ්‍රණයෙන් 100ක් ගත්තොත් ඒ ඒකකයෙන්ම අරයා ඉන්නවා 60ක්. උදාහරණයක් විදිහට හිතන්නකෝ ඒ වල ස්කන්ධ ප්‍රතිශතය 100ට 60යි. ඔයා ගන්නවා ඒ වලින් කිලෝ 100ක්. එහෙනම් මිශ්‍රණයෙන් කිලෝ 100ක් ගන්න. මිශ්‍රණයෙන් කිලෝ 100ක් ගත්තොත් එතන ඒ කිලෝ 60ක් ඉන්නේ. මිශ්‍රණයෙන් ග්‍රෑම් 100ක් ගත්තොත් එතන ඒ ග්‍රෑම් 60ක් ඉන්නේ. අරයා ගන්න ඒකකෙන්ම අරයා. ඒක ස්කන්ධ ප්‍රතිශතය කියන්නත් පුළුවන් 100ට කොටස් කියන්නත් පුළුවන්. ඉංග්‍රීසියෙන් කියනවා ස්කන්ධය අනුව. හැබැයි ස්කන්ධයට නිකන් ස්කන්ධ භාගය නිකන් මවුල භාගය වැඩි කරොත් ඒක මවුල භාගයට අනුව. හරි. ස්කන්ධ මවුල වලට අනුව. එතකොට මෙතන parts කොටස් per 100 හරිද? 100
කෙටි කරොත් PPH PPH හරි PP වෙනවද PPH ආවක බැරි වෙලාවට පුතේ 1000න් වැඩි කරොත් ඔයාලට එකපාරට මම එහෙම කරා නම් මට තේරෙන්නේ නැහැ මට පාස් per 100 නෙවෙයි කියන්නේ ඔක 1000න් වැඩි කරොත් ඒක ඔයාලට මුකුත් නැහැ නෑ ඒක මොන කොටස්ද ප්‍රතිශතේ නෙවෙයි ඒක කියන්නේ මොකද්ද 18 කොටස් ඒක මොකක්ද හසුකද්ද parts per 1000 parts per 1000 එතකොට ඒ කියන්නේ අහන්න අර මිශ්‍රණයෙන් 1000 කොටස් ගත්තොත් යම් ඒකකයකින් අරයා මෙච්චර දැන් හිතන්නකෝ ඒකේ parts per 1000 වලින් දුන්නොත් එහෙම දෙකයි ඒ කියන්නේ මුළු මිශ්‍රණයේ කිලෝ 1000ක් ගත්තොත් ඒ කිලෝ දෙකයි අනතුරු 18ක් ඔක මිලියනෙන් වැඩි කරා parts per million මිලියනයට කොටස් ppm parts per million ඒක තමයි බහුලව භාවිතා වෙන්නේ 10න් වැඩි කරොත් 1000 එතකොට 18 කොටස් ස්කන්ධ භාගය වැඩි කරපු නිසා ස්කන්ධය අනුව 17කට කොටස් කියන්නේ යම් කිසි ඒකකයකින් මුළු මිශ්‍රණයෙන් යම් කිසි ඒකකයකින් 1000ක් ගත්තොත් ස්කන්ධ ඒකකයකින් 1000ක් ගත්තොත් අරයත් එමේ ඒකකයෙන්ම අර ගන්න ඉන්නවා එතකොට මිලියනෙන් ගුණ කරොත් මිලියනයට කොටස් ඒ කියන්නේ ස්කන්ධ භාගයේ මිලියනෙන් ගුණ කරොත් නිස්කන්ධය අනුව මිලියනයට කොටස් ඒ කියන්නේ අපි මුළු මිශ්‍රණය මිලියනයක් ගත්තොත් එතන අර අපිට අදාළ කෙනා කොච්චරක් ඉන්නවද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ ගොඩක් ඉන්නකොට පුතේ 100ට. අපි කතා කරන එක මිශ්‍රණය ඇතුලේ ගොඩක් ඉන්නකොට ලොකු වගේක් නෙන්නේ 100ට. 160යි 50යි එහෙම. 100ට අඩු මේ දශමගයක් එනවා නම් එතකොට අපි යනවා 1000. දෙකේ පූර්ණ සංඛ්‍යාවක් වලපත් කරලා කෙනෙකුට තේරුම් ගන්න ලේසියි. ඊටසේ ඊටත් පුරා නම් අපි යනවා මිලියනයට කොටස් වලින් ඉදිරිපත් වෙනවා. තාම පුරා ප්‍රමාණ තියෙනකොට දැන් ඔය රත්තරන් එහෙම තියෙනවා තා සුළු ප්‍රමාණයක්. ඒකට අපි ඒක parts per million වලින් තමයි ප්‍රකාශ කරන්නේ. ඉතින් මෙන්න මෙහෙම තව ටිකක් තියෙනවා. ස්කන්ධය අනුව PPT යගේ ස්කන්ධය අනුව PPT යගේ දෙකයි කියලා දුන්නා කියන්නේ. ඕකේ අදහස මොකක්ද? ස්කන්ධයන් දෙන්න ඕනේ. ස්කන්ධය අනුව මවුල අනුව කියලා දෙන්න ඕනේ. parts per 1000. ඉතින් මොකද්ද? 18 කොටස් කීයක් තියෙනවද දෙකයි. ඒ කියන්නේ ඔයා මිශ්‍රණයෙන් යම් ඒකකයකින් 1000ක් ගත්තොත් මෙයා දෙකක් කියනවා. ඒ කියන්නේ ඔයා ග්‍රෑම් 1000ක් ගත්තොත් මෙයා ග්‍රෑම් දෙකයි. කිලෝග්‍රෑම් 1000ක් ගත්තොත් මෙයා කිලෝග්‍රෑම් දෙකක් කියනවා කියන එක තමයි අදහස. ppm parts per million. මිලියනයක් ගත්තොත් ඉන්නවා මෙච්චර. ඒකයි මේක උන්න තේරුම් ගන්න දුන්නේ. මේක වෙනම ලියාගත්තා. ඇත්තකින් මේක ලියාගත්ත හොවුම සලෙන් ලියාගන්නකො මේ බෝඩ් එකේ ගැටලුවක් තියනවද? ඒතර ප්‍රතිශතය ගන්නවා වගේ තමයි 18ක් කියන්නේ. ඒ 18 ඉදිරිපත් කරන්නේ ඇයි? 18 ඉදිරිපත් කරන්නේ යම් ගැටලුවක් එහෙම එන කුඩා වෙනකොට. කුඩා ප්‍රමාණ තියෙනකොට ඔක දශම සංඛ්‍යා එනවා. ඒකට කියවන්න අමාරුයි. මවුල භාගය වැඩි කරොත් මවුල වලට අනුව ppm මෙහෙමයි යන්නේ.
මෙතන මම අනිත් ටික චූට්ටා ලියන්නම්. එතකොට ස්කන්ධය අනුව 18 කොටස්. ඒ වල ස්කන්ධය අනුව කඩපාඩම් කරන්න එපා හද ගන්න. ස්කන්ධය අනුව 18 කොටස්. 18 කොටස්. එතකොට මෙතන ඒ වල ස්කන්ධ භාගය MA ධන MB ධන MC ගුණ කරනවා 1000. 10 තුනේ. ඒ කියන්නේ 18 කොටස් කියලා කියන්නේ පුතේ 18 කොටස් ස්කන්ධය අනුව 18 කොටස් ගන්න හොයන්න ඕන නම් ස්කන්ධය අනුව 18 කොටස් ගන්න හොයන්න ඕන නම් ඔයා කරන්න ඕනේ ස්කන්ධ භාගය කඩපාඩම් කරන්න එපා. එතකොට අවුල් 1000න් ගුණ කරනවා. එතකොට මිලියනයකට ස්කන්ධය අනුව මිලියනයකට කොටස් හොයන්න ඕන නම් මිලියනයකට කොටස් හොයන්න ඕන නම් ස්කන්ධ භාගය මිලියනයෙන් ගුණ කරනවා. කඩපාඩම් කරන්න එපා ඈ. ස්කන්ධය මොනේවත් නෙමෙයි. ඔයාලා මේක තේරුම් ගන්න. භාගයක් විදියට මේක 100න් ගුණ කරපුවාම දෙස තියෙනවා නම් ඒක 100ක් ගත්තාම කොච්චර කොටස් ගන්නවද නම් 1000කට ගුණ කරපුවාම එන්නේ එතකොට 18 කොටස්. හරි? ඒ කියන්නේ 1000ක් ගත්තාම කොච්චරක් තියෙනවද? ස්කන්ධය අණුව මිලියනයකට කොටස්. මිලියනයකට කොටස් හොයන්න ඕන නම් ඔය වගේම තමයි එතකොට අනිත් පැයට ගන්න. ඔයා කරන්න ඕනේ ස්කන්ධ භාගය මිලියනයෙන් ගුණ කරනවා. ගැටලුවක් මොකක් හරි දෙනවනම් ගන්න. තොරණ මන් සංයුතිය ඉදිරිපත් කරන ක්‍රම දෙකක් කියලා දුන්නා. එකක් ස්කන්ධ භාගය, එකක් මූල භාගය. ඕනම භාගයක් විදියට ඉදිරිපත් කරපු කෙනෙක් 100න් වැඩි කරොත් ඒක එයාගේ ප්‍රතිශතයේ බවට. 1000න් වැඩි කරොත් 18 කොටස්. මිලියනයෙන් ගුණ කරොත් මිලියනයට කොටස්. බිලියනයෙන් ගුණ කරොත් බිලියනයට කොටස්. ආදී විදියට වෙනවා. ස්කන්ධ භාගය ගත්තොත් ස්කන්ධය. ස්කන්ධයෙන් මෙච්චරක් ගත්තොත් මුළු ස්කන්ධය මෙච්චර කොටස් ගන්න මෙයා ඉන්නවා. මේවට ඒකකයක් නැහැ.